පොදුකාරී පිළිවෙලේ මම කිව්වනේ ඔය ටියුට් එකක් එන්න ඇති. තව ෆොටෝ එකක් උත්තේවුවා. ඒකත් එන්න ඇති කියලා හිතනවා. හරි. පොදුකාරී පිළිවෙල. පොදුකාරී පිළිවෙල. පොදුකාරී පිළිවෙල කියන්නේ මොකක්ද කියලා හිතමු. හරිද? ඔන්න අපිට තියෙනවා ඔන්න හිතන්න කර්මාර්ථ ශාලාවක්. හරිද? මේක තමයි කර්මාර්ථ ශාලාව. ඒකේ හදනවා කියලා හිතන්න පුටු මේ පුටු චිත්‍ර කරනවා පුටු හදනවා කියලා හිතන්න. හරිද? ඔන්න පුටු හදනවා කර්මාර්ථ ශාලාවේ. හරිද? මේ පුටුව හදන්න ඕනි වෙන්නේ මොනවාද? මොනවාද? ලී පුටුව හදන්න කියමු. ඔන්න ලී ඕනි වෙනවා. ඊට පස්සේ ඇන ඕනි වෙනවා. හරි. ඊට පස්සේ ඒක හදන්න මිනිස්සු ඕනි වඩුව දන්නේ කෙනෙක් ඕනි ශ්‍රමය ඕනි වෙනවා. ඊට පස්සේ දැන් මේ කර්මාන්ත ශාලාව ඇතුළේ තමයි මේ පුටුව හදන්නේ. ඒ කර්මාන්ත ශාලාවට අපි දෙනවා විදුලි බිල. ඔන්න විදුලි බිලක් කියනවා මේකට. හරි. ඊට පස්සේ මේ සේවකයෝ බලාගෙන ඉන්නවා සුපර්වයිසර් කෙනෙක්. නැත්නම් සුපර්වයිසර් කෙනෙක්. සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේක හදන ඔලදන්නවල ලී කපන වගේ මැෂින් තියෙනවා. ඒ මැෂින් එන්න ෂෙයා වෙනවා. යන්ත්‍ර ෂෙයා වෙනවා. ඔන්න ඔයගේ මොකක් හරි නිෂ්පාදනය කරනකොට අපිට එක විදිහට පිළිවෙල දාන්න වෙනවා. හරිද? එක තමයි පිළිවෙල කියලා කියන්නේ. හරිද? මේකට අපි නිෂ්පාදනය කරන්න යන පිළිවෙලකට යන අමුද්‍රව්‍ය ශේෂ්ත්‍රය ඔය එකේ කියන. හරිද? දැන් හිතන්න දැන් මේ පුටුවට ලී කොච්චරක් යනවද කියලා අපිට කියන්න පුළුවන්. මේ ලී දෙකක් යනවා කියලා. මේ ලී දෙකක් යනවා කියලා මේ පුටුවට මෙච්චර තමයි ලී දෙකයි යන්නේ. එමෙ කියන්න පුළුවන්. ඊට පස්සේ මේ හරිද? පැය දෙකකින් නැත්නම් පැය තුනකින් මේ පුටුව වැඩ කරන එකට හදන්න පුළුවන්. ඇන අපි වන ඇන 50ක් යනවා. මේ පුටුව හදන්නේ ඇන 50ක් යනවා. අපිට ඒක බලන්න අපිට කියන්න පුළුවන් ශ්‍රමය 63ක් යනවා. ලී දෙකක් යනවා. ඇන 50ක් යනවා. හරි. ඊට පස්සේ විදුලිය මේක කොච්චර කියලා කියන්න පුළුවන්. සුපර්වයිසර් කොච්චර බෙදන්නේ සුපර්වයිසර් කොච්චර කියලා පුපුට කියන්න පුළුවන්. ඒ යන්ත්‍රයේ ලී කපන යන්ත්‍රයේ මේ පුටු ඉන්න කොච්චර ෂේව් වුණා කියලා කියන්න පුළුවන්. और देरोने एक අපිට නිශ්චිතව කියන්න බෑ මේ පුටුවට මෙච්චර තමයි ඒ කියලා. තේරුණාද? හරිද? මේව කියන්න බෑ නිශ්චිතව කියන්න බෑ මේ පුටුවට මෙන්න මෙච්චරයි කියලා. හරිද? අන්න ඒ වගේ වල තමයි අපි කියන්නේ පොදු කාර්ය පිළිවෙල කියලා. ඒ කියන්නේ මේ යම් නිෂ්පාදනයකට නිශ්චිතව හඳුනා ගන්න බැරි පිළිවෙල. මේ පුටුව හදන්න මෙන්න මෙච්චර විදුලිය ගියා කියලා කියන්න බැරි පිළිවෙල. පොදුවේ. හරි? මේකේ පුටුව ඔක්කොම හදන්න තමයි මෙන්න මෙච්චර විදුලි බිලක් කියලා. රුපියල් 5000ක් ආව කියලා හිතන්න. මේ 5000 කියලා දෙන්නේ මේ මාසේ පුටු හදුවා කියන්නේ 50. ඒ පුටු 50ම හදන්න තමයි ගියේ රුපියල් 50. ඒ කියන්නේ පොදුවේ මේ බලන්න මේකේ නමේ තියෙන පොදු දැක්කද පොදු කාර්ය පිළිවෙල කියන්නේ මේකට නිශ්චිතව කියන්න බෑ. හරිද? නිශ්චිතව කියන්න බෑ ඒ නිෂ්පාදන ඒකේ හදන්නේ මෙන්න මෙච්චරක් ගියා කියලා. මේවා කියන්න පුළුවන්. ශ්‍රමය කියන්න පුළුවන්. ලී කොච්චරක් ගියාද කියලා කියන්න පුළුවන්. එන කොච්චරක් ගියාද කියලා කියන්න පුළුවන්. හරිද? ඒකට විදුලිය කොච්චරක් ගියාද කියන්න බෑ. සුපරික්ෂක ගාස්තු කොච්චරක් ගියාද කියන්න බෑ. ඒ වගේ ඒවා කියන්න බෑ. හරිද? තේරුණාද? එතකොට මෙන්න මේ වගේ පිළිවෙල වලට තමයි කියන්නේ. හරිද? මේ වගේ පිළිවෙල වලට මේ වගේ වියදම් වලට තමයි කියන්නේ
පොදු කාර්ය පිළිවෙල කියලා. හරිද? ශිජුවම හඳුනගන්න බෑ. මේකට මෙච්චර ගියක් කියලා. හරිද? හරි. ඒ වගේම හරිද? හරිද? ඔන්න මේ පුටු හරිද? ඒ පුටු ඔන්න නිෂ්පාදනය කළා හදලා එයාලා දානවා ප්‍රදර්ශනාගාරේ. හරිද? මේ ප්‍රදර්ශනාගාරේ තීදම් තියෙනවා. මේ ප්‍රදර්ශනාගාරේ දාලා දෙනවා විදුලි ගාස්තුවක් කරනවා. මේක මුරකාරයෙක් ඉන්නවනම් ආරක්ෂක ගාස්තු යනවා. ඉන්නේ වගේ යනවනේ. හරිද? මේ වගේ මේකේ හදන ඒවා මේකේ තියෙනවා මේ ප්‍රදර්ශනාගාරේ මේක විකුණන්නේ. හරිද? විකුණන්නේ. හරිද? එතකොට මෙතන යාළුවනේ පුටුවක් නිෂ්පාදනය කරන්න. හරිද? මේ ඔක්කොම පිළිවෙලට අපි කියනවා මොකද්ද නිෂ්පාදන පිළිවෙල කියලා. මොකද මේක සිදුව හඳුර ගන්න පුළුවන් ඒවා බැරි ඒවා කියනවා මොකද්ද නිෂ්පාදන පිළිවෙල කියලා. තේරුණාද? ඒකෙන් අපි දැන් පොදුකාර්ය පිළිවෙල වෙන් කරගත්තනේ. ඒකට කියනවා නිෂ්පාදන පොදුකාර්ය පිළිවෙල. තේරුණාද? හරි. ඒ වගේම තමයි මේ ප්‍රදර්ශනාගාරයේ තියෙන ප්‍රදර්ශනාගාර මේක නිෂ්පාදනයට අයිති නෑ. ඔයාලට තේරෙනවනේ ඒක නිෂ්පාදනයට අයිතිද? අයිති නෑ. නිෂ්පාදනයට අයිති නෑ. එහෙනම් මේකට කියනවා නිෂ්පාදන නොවන පිළිවෙල. හරිද? මේකේ නිශ්චිත ඒකකයක් සඳහා හඳුනා ගන්න බැරි ඒවා පොදුකාර්ය පිළිවෙල කියනවා. හරිද? එතකොට මේකේ තියෙන පොදුකාර්ය පිළිවෙල මොකද්ද? නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල. තේරුණාද? ආයේ තේරුණාද කියන්නේ? තේරුණා නම් ඔයාලා දාන්න දැන් පන්තිල නෝනේ කට්ටිය. අනිත් කට්ටිය තේරුණාද? චොම්දි කියනවා. හා තේරුණාද කියලා. දැන් තේරුණානේ පොදු කාර්ය පිළිවෙල කියන්නේ මොකක්ද? පොදු කාර්ය පිළිවෙල මොනවාද? නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙලයි නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. හරි? හරි? හරි. ඊට පස්සේ අපි දැන් දන්නවා නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල කියන්නේ මොකක්ද? පොදු කාර්ය පිළිවෙල කියන්නේ මොකක්ද? නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල කියන්නේ මොකක්ද කියලා. හරිද? ඊට පස්සේ මේ අපි දැන් ගානක් හදන්න යන්නේ. මේ ගාන හදන එක තමයි අපිට මේ ඊළඟට තියෙන්නේ පොදු කාර්ය පිළිවෙල බෙදා හැරීමේ ක්‍රියාවලිය. පොදු කාර්ය පිළිවෙල බෙදා හැරීමේ ක්‍රියාවලිය. හරිද? මෙන්න මේ තමයි අපි ගාන හදන්නේ. මෙන්න මේ විදිහට මේ පියවරෙන් පියවරෙන් විදිහට තමයි හදන්නේ. හතරක් තියෙනවා. හරිද? ඊට කලින් කියමු. දැන් මෙහෙමනේ. දැන් අපි උදාහරණයකට විදුලිය ගමු. අපි ව්‍යාපාරයක් හිතුවොත් ව්‍යාපාරේ දැන් පුටුව හැදුවා. මේ පුටුවල විකුණු මිලක් ගන්න විකුණු මිලක් ගන්න ඕනේ. විකුණු මිලක් ගන්න නම් ලාභය එකතු කරලා තමයි විකුණු මිල ගන්න. මොකද ලාභය එකතු කරන්නේ මේ පුටුවල ගිය පිළිවෙල. හරිද? පිළිවෙල. මේ විකුණු මිල හොයාගන්නේ කොහොමද? විකුණු මිල හොයාගන්නේ කොහොමද? හරිද? අපේ විදුලිය දන්නේ ඒ කියන්නේ පොදු කාර්ය පිළිවෙල. හරිද? විදුලිය කොච්චරක් එක පුටුවකට ගියාද කියලා අපි දන්නේ නැහැ. දන්නේ. හරිද? එහෙනම් කොහොමද එක එකට පිළිවෙල හොයන්නේ? පොදු කාර්ය පිළිවෙල කොච්චරක් එක ගියාද කියලා අපි දන්නේ නැහැ. දන්නේ. අන්න මේ ගාණින් කරන්නේ හරිද? එක ඒකකයට මේ පොදු කාර්ය පිළිවෙල කොච්චරක් ගියාද කියලා හොයන්නේ. තේරුණාද? මේ ගාණින් කරන්නේ හරිද? පොදු කාර්ය පිළිවෙල කොච්චරක් එක ඒකකයට ගියාද කියලා බලන එක. ඒක අපිට විකුණු මිල හොයාගන්න පුළුවන්. හරි. ඒකේ ක්‍රමවේදය වෙනයි. එක අපි අනිත් පැත්තට තියමු.
එක පොදු කාර්ය පිළිවෙල රැස් කිරීම. පොදු කාර්ය පිළිවෙල රැස් කරනවා. මේ ඉස්ලාම් ගන්න පොදු කාර්ය පිළිවෙල රැස් කරනවා. සාමාන්‍යයෙන් ගාන ගණන් එන්නේ නැහැ. ඉතින් මේක පොදු කාර්ය පිළිවෙල රැස් කරනවා. මොකක්ද රැස් කරනවා කියන්නේ? ගාන දුනක් වුණා කියලා අපි ඔප්පු කරගන්න එකක් තියෙද බෑ. ඒකෙන් අපි රැස් කරගන්නවා. දැන් සුපර් ලීග්ස් එකේ වැටු කීයද කියලා අපි හොයාගන්න බෑ. මේක වැටු කොච්චර තියෙනවද කියලා අපි හොයාගන්නවා. ඒක හොයාගන්නවා වැටු ප්ලේ කෙනෙක්. වැටු ප්ලේ කෙනෙක් විදුලිය. විදුලිය අර දෙන්නේ බිලේ අන්න විදුලි බිලේ. අන්න ඒක මූල මේ මූලස දෙකනේ වෙලී. හොයාගන්නවා මේවට කොච්චර ගියාද කියලා. ඒක හඳුනා ගැනීම. මේක තේරෙනවනේ. මේ කොච්චරද ගියේ කියලා ගාන හොයාගන්න කියලා මෙතනින් කරන්නේ. හරිද? ඔක සාමාන්‍යයෙන් ගාන කරන දෙන්නේ නැහැ. ඉතින් මේ ටික හොයලා තමයි දෙන්නේ. හරිද? දෙක පොදු කාර්ය පිළිවෙල ප්‍රතිපාදනය සම්වෙන් කිරීම. පොදු කාර්ය පිළිවෙල ප්‍රතිපාදනය නැත්නම් වෙන් කිරීම කියන මේක බලන්න. මේක කොහොමද? හරිද? දැන් හරිද? අපි හිතමු මොකක්ද බඩුවක් හදනවා. ඒක හදන්නේ කාණ්ඩ දෙකකට. ඒක හිතමු AB කියලා එකක් ඒකේ පුඩුවක් ගත්තොත් පුඩුව මේකේ හදලා යවනවා. මේ B එකේ තින්ද ගන්නවා. ඒක හදාලව කබඩාවකුත් තියෙනවා. ඒ බඩු සප්ලයි කරන්නේ. හරි. අපි මේ AB මේවා මේ පුඩුව හදන එක පුඩුව තින්ද ගන්න එක නිෂ්පාදනයට අදාළ එකක්. දුර මේවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව. මේවා මේ ගබඩාව වගේ ඒවා ඒවට සහාය වෙනවා. ඒතර කියන්නේ සේවා දෙපාර්තමේන්තුව. මේවට සහාය වෙනවා. සේවා භාණ්ඩ හා සේවා. එනම් සේවා මේවා සේවා දෙපාර්තමේන්තුව. හරි. සමහර විට මේ විතරද ඔන්න මේ දෙක තියෙන දෙක ගොඩ නැගිලි දෙක. හරිද? කොරෙන් දෙක තියෙන්නේ මේකට විදුලි මීටර දෙකක් හයි කරලා තියෙනවා. දෙක දෙකක් හයි කරලා තියෙනවා. එතකොට ඒකට බිලක් වෙනවා. B එකට බිලක් වෙනවා. හරිද? අපි හිතමු A එකට එනවා රුපියල් 1000 B එකට එනවා 2000. හරිද? එතකොට අපිට මේ නිෂ්පාදන මේ දෙපාර්තමේන්තුව වලට බෙදන්න අවස්ථාවක් නැහැ. මොකද ඒක බිල වෙනම ඇවිල්ලා තියෙන්නේ. බිල වෙනම ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙක අපිට දුවනවා. ඔන්න කපඩාව එකක් තියෙනවා. ඔන්න ඒකේ රුපියල් 500ක් ඇවිල්ලා. ඒවට බෙදලා තියෙන්නේ. අපි ඒවට කිසිම පදනමක් නැතුව අන්න සිජු කියලා වලේ ඉස්සරහට තියෙන්නේ. සිජුවම මේවා බෙදලා තියෙන්නේ. අන්න ඒකේ නෝ දානවා. අපි ගානදී බලමු. හරිද? මෙන්න මේවා ඔක්කොම සිදු කරන්නේ අපි පස්සේ ගානින් හොදට තේරෙයි. හරිද? මෙන්න මේකෙන් කරන්නේ දීලා දෙන්නේ එහෙමම තමයි දාන්න තියෙන්නේ. වල ගානක් එකක් දෙකක් හරි අදලා කියනවා තේරෙන්නේ නැති මේක මෙහෙමයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා තුන පොදු කාර්ය පිළිවෙල විභජනය පොදු කාර්ය පිළිවෙල විභජනය පොදු කාර්ය පිළිවෙල විභජනය දෙකක් තියෙනවා. මොකද්ද? පාරමික විභජනය දෙක ද්විතීයික විභජනය කියලා. හරිද? දෙකක්. පාරමික විභජනය. මොකද පාරමිකයි එකවසිත පහදරේ පාරමික කියලා කියන්නේ කෝඩිය. හරි. මේක තමයි ඉස්සල්ලාම හරිද? අපිට එක එක පදනම් වලට යරත්. ඔන්න පදනම් දෙකම ෆොටෝ එකක් කියනවා. හරි. මම කියන්නම් කොහොමද කියලා. එක එක පදනම් වලට මේ එකකව පදනම් මොකද කියලා ඉස්සල්ලා දැන් අපිට නම් විදුලි ගාස්තුවක් දීලා තියෙනවා. ඔන්න එක බිලට ඇවිල්ලා තියෙනවා. විදුලි ගාස්තුව 5000ක් කොන්න දීලා තියෙනවා. දැන් අපි දැන් අර කලින් කිව්වා A B ගබඩාව කියලා උන තුන තියෙනවා. ඒ කියන්නේ A B කියන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව සේවා දෙපාර්තමේන්තුව. හරිද? A B කියනවා. මේ A B එතන A B සහ ගබඩාවට කොහොමද මේ 5000 බෙදන්නේ? කොහොමද මේ 5000 බෙදන්නේ?
ඉතින් මේ 5000 බෙදන්න මේ ඒ අතරට 5000 බෙදන්න මොකක් හරි සාධාරණ පදනමක් ගන්න ඕනේ. මොකක් හරි සාධාරණ පදනමක්. හරිද? මේවට සාධාරණ පදනමක් දීලා තිනවා. ඒ අර කිලෝවොට් පිළින් බලන්නේ කිලෝවොට් නේ විදුලිය මනින්නේ. අන්න ඒ අනුව බෙදන්න පුළුවන්. කිලෝවොට් දීලා තියෙනවා. කිලෝවොට් කියන්නේ විදුලි මනින්නේ දන්නවනේ ඒකේ කිලෝවොට් නේ. කිලෝවොට් මෙන්න මේකට කොච්චර A දෙපාර්තමේන්තුව කොච්චර කියලා දිනනවද B දෙපාර්තමේන්තුව කීය කොච්චර කියලා දිනනවද ගවඩාවට කොච්චර කියලා දිනනවද කියලා තියනවා කිමුකෝ හිතමුකෝ අන්න එන්නේ ඒක අනුව බෙදෙනවා අපි හිතමු කිලෝවොට් පැය කිලෝවොට් තියනවා A දෙපාර්තමේන්තුවට 2000 B එකට 2000 ගවඩාවට 1000 කියලා ඔන්නව තියෙන්නේ අපිට ඔහොම දැන් දීලා තියෙනවා. අපි මොකද්ද කරන්නේ? අපි මේ අතර අනුපාතයක් හදාගන්න. මේ අතර අනුපාතයක් හදාගන්න. දැන් බලන්න 2000 දෙනවා. අපි මේකට අනුපාතයක් හදාගන්න. ඒව ගන්න මට කියලා දෙන්න බෑ. අනුපාතයක් හදාගන්න. අනුපාතය දෙකට 1. අද දිනන ගණන් වල අනුපාතය පොඩි සුළු කරලා මේ මේවා බෙදෙන මේ මම බෙදුවේ කීයද 10යි මේවා බෙදෙනකොට එක ගාණක් බෙදන්න ඕනේ මේක 2000න් බෙදුවා මේක 1000න් බෙදුවා එහෙම බෑ මේ අනුපාත දෙනකොට බෙදෙනකොට සුළු කරන්නේ එක ගාණින් බෙදන්න ඕනේ හරිද හරි එතකොට අපිට 5000ක් කියනවා මොන ඉදිරි ගාන අපි එනවා කිලෝවොට් වලින් ගත්තා අනුපාතේ බෙදෙනවා 5000 මේ අපිට මේ බෙදන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් මේ 2 එකතු කරන්න එකට 5යි මෙතන දෙන ගාන හොයන්නේ කොහොමද හරිද 5000 බෙදෙනවා මේ සම්පූර්ණ ගාන මේ ඔක්කොගෙම එකතු වෙනවා 5 ඊට පස්සේ ඕනි කීයද ඒකට නම් දෙක නම් දෙකෙන් වැඩි කරනවා කීයද 2000 මේකට 2000 මේකට 1000 ඔන්නෝම බෙදෙනවා ඕක තමයි කියන්නේ පාදක විභජනය කිය හරිද පාදක විභජනය ඊට පස්සේ ද්විතීයික වෙන්නේ මෙන්න මෙහෙම පදනම් යට බෙදපු මේ තියෙනවා පහලට හරිද බෙදලා තියෙන්නේ හොඳේ බෙදලා තියෙනකොට මේ ඔක්කොම අපි පාදක විභජනයෙන් මේවට බෙදුවට පස්සේ අපි කරන්නේ මේක ඔක්කොම පහලට සුළු කරලා මොකද කරන්නේ අපිට මේ ගබඩා දෙපාර්තමේන්තුවේ නැත්නම් සේවා දෙපාර්තමේන්තුවේ තියෙනවා අපි ආයෙ බෙදනවා ඒ ගාඩි කියලා තියෙයි මොකක් මතද බෙදන්නේ සමානව බෙදනවද මොකක් හරි පැයක් මත බෙදනවද කියලා ගණන් කියලා දෙන්න එන්නේ ප්‍රතිශතයේ ඒ අනුපාතයට අපි බෙදනවා. හරිද? අපි තුමේ 1000 තිබ්බ කියලා සම බෙදන්න කියනවා. හරිද? ඒතර අපි කරන්නේ මෙතන උත්තරේ 1000යි. එකතු වෙන්නේ 2000යි 1000යි. ඊට පස්සේ කරන්නේ සේවා දෙපාර්තමේන්තුවේ ඒ තීරුවේ 1000ක් දාලා වරහන් දාගෙන අඩු කරා. හරිද? වරහන් දාලා කරනවා අඩු කරා. තේරුණාද? අඩු කරා. සම බෙදන්න කියලා තියෙන්නේ ගානේ. සම බෙදන්න කියලා තියෙන්නේ ගාන. හරිද? සම බෙදන්න කියනවා නා. දෙක බෙදන්න තියෙනවා 500යි. දැන් මොකද? AB දෙකට 500 දැම්මා. ඊට පස්සේ ආයෙ සුළු කරනවා. මෙතන එනවා 2500ක්. මෙතනත් එනවා 2500ක්. මෙතන එනවා බිඳුව. එතකොට අපි සේවා දෙපාර්තමේන්තුවේ තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව බෙදාගත්තා. ඔන්න ඕක තමයි ගාන. ඕකට කියනවා මොකද්ද කියන්නේ? පොදු කාර්ය පිරිවෙය විශ්ලේෂණ පත්‍රිකාව කියලා. හරිද? පොදු කාර්ය පිරිවෙය විශ්ලේෂණ පත්‍රිකාව. මෙන්න මේ පාඩු විභජනය සහ ද්විතීයික විභජනය කරන්නේ පොදු කාර්ය පිරිවෙය විශ්ලේෂණ පත්‍රිකාව ඇතුළතේ. ගාන හදුවට කියනවා. හරිද? හරි. ඔන්න ඕම ගාන හදුවා කියනකොට අපි උත්තරේ මම කියන්නේ 2500 යටට ආ. හරි. ඊට පස්සේ අතරවෙනි එක
හතරවෙනි එක මොකද්ද? 4 පොදුකාගේ පිළිවෙල අන්තර්ග්‍රහණය. හරිද? අන්තර්ග්‍රහණය. දැන් අපි මේ මෙතන දක්වා තිබී විභජනයට ඇවිල්ලා මේ ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුව කොච්චර ඉන්නද කියලා අපි හොයාගත්තා. මේ හොයාගත්තා නම් හරි. ඊට පස්සේ අපි අන්තිමේ අපිට ඕනේ මොකද්ද? එක එකට කොච්චර පිරිවැය වෙච්ච යනවද කියලා හොයන්න. අන්න ඒක තමයි මෙතනින් කරන්නේ. හරිද? අපි ඔන්න 2500යි 2500යි 10යි ආවේ A B ගබඩාව. හරිද? A B ගබඩාව. A B ගබඩාවට ආවේ හරිද? මේක තියෙන්නේ පොදුකාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණ අනුපාත තියෙනවා. හරිද? ඒකක් තියෙනවා බලා ගන්න. නැත්තම් මේකේ තියෙනවා මේ ගාන කියනවා මෙහෙම. පොදුකාර්ය පිළිවෙල ශ්‍රමපය අනුව අන්තර්ග්‍රහණය කරන්නේ. නැත්නම් යන්ත්‍රපය අනුව අන්තර්ග්‍රහණය කරන්නේ. ඒ කියන්නේ දැන් මේ අපි ඉස්සලා හැදුවේ මොකද්ද? ඉස්සලා හැදුවා මොකද්ද? මේ පුටු හැදුවේ. ඒකටම මේ පුටු හදපු ඒ මම අපි මාසෙ කියලා ගන්නකො. ඒ මාසෙ තුලතම හරිද පිරිවැයක් තියෙනවනේ. මොකද්ද? ශ්‍රම කිව්වොත් අන්න ශ්‍රම පැය මෙන්න 5000ක් ගිහිල්ලා. ශ්‍රම පැය 5000ක් ගිහිල්ලා මේ මාසෙ. ඔන්න යන්ත්‍ර පැය 2000ක් ගිහිල්ලා. හරිද? හොඳට මතක තියාගන්න. බෙදන්නේ සම්පූර්ණ පැය ගානේ. කියන්නේ සම්පූර්ණ ඒකකට එන එකෙන් නෙවෙයි. හරි? ඒකට එන එක තියෙන පස්සේ ගන්න හදනකොට මේ අපිට මේ විකුණු මිල හොයාගන්න තමයි ඒකෙක තියෙන්නේ. මතක තියාගන්න සම්පූර්ණ ගාන තමයි ගන්න ඕනේ. හරිද? ඔන්න ඔය පැය ගානට බෙදනවා. හරිද? අපි මෙතන 500 කියලා ගමු. හරි? 2500. හරිද? 2500 ඔන්න කියනවා ශ්‍රම පැය අනුව අන්තර්ග්‍රහණය කරන්න. මොකද ශ්‍රම පැය අනුව අන්තර්ග්‍රහණය කරනවා. ඔන්න මුළු පොදුකාර්ය පිළිවෙල එහෙනම් ඒ හරි අපි B එකක් කරමු. B 2500යි. එහෙනම් ඒ B නම් B හරිද? පොදුකාර්ය පිළිවෙල බෙදනවා A කියලා තියෙන අන්තර්ග්‍රහණය කරන්න කියලා තියෙන එකේ. අපි දුන්න ශ්‍රම පැය කියලා නෑ ඒකෙන් 500න් බෙදනවා. ඒක වෙනවා 5ක්. මේ 5 මොකද්ද? හිතන්න පොඩ්ඩක්. මේ 5 මොකද්ද? මේ 5 තමයි ශ්‍රම පැයකට පොදුකාර්ය පිළිවෙල. ශ්‍රම පැයකට පොදුකාර්ය පිළිවෙල. ශ්‍රම පැයකට පොදුකාර්ය පිළිවෙල. අපි වාගත්තා දුරන් දිවේද ශ්‍රම පැයකට කොච්චර පොදුකාර්ය පිළිවෙල වෙනවද? හරි. ඔන්න ඔහොම තියෙනවා ඔන්න රුපියල් 5ක්. හරිද? රුපියල් 5ක් මොකද කියන්නේ? රුපියල් 5යි. එතකොට කියනවා ගානෙ කියනවා එක ඒකකයක් හදන්න ශ්‍රම පැය 5ක් යනවා. මොකද ශ්‍රම පැය 5ක් යනවා. එහෙනම් අපි දැන් එක පොදුකාර්ය පිළිවෙල හොයාගන්න පුළුවන්. තේරුණාද? කොහොමද හොයාගන්නේ? ඉතින් කොහොමද හොයාගන්නේ? රුපියල් 5යි එක ශ්‍රම පැයකට. ශ්‍රම පැය යනවලු 5ක් එක එකක් හදන්න. ශ්‍රම පැය 5ක් යනවා එක එකක් හදන්න. එහෙනම් මොකද කරන්නේ? මේ එකයි එහෙනම් ශ්‍රම පැය 5ක් යනවා නම් ඒ එක ගාන වැඩි කරනවා කොච්චරක් යනවද කියලා තමයි 25. එතකොට මේ 25 කියන්නේ මොකද්ද? 25 කියන්නේ මොකක්ද? 25 කියන්නේ ඒ දෙපාර්තමේන්තුවේ හරිද පොදුකාර්ය පිළිවෙල හරිද එක ගියට කොච්චරක් යනවද කියලා. තේරුණාද? ඔන්න ඕක තමයි හදන්නේ. අපි මේකෙන් ගත්තොත් 2500 කියමු. අන්න ඒක කියනවා යන්ත්‍ර පැය අනුව බෙදන්නේ කියලා. යන්ත්‍ර පැය අනුව අන්තර්ග්‍රහණය කරනවා. යන්ත්‍ර පැය අනුව අන්තර්ග්‍රහණය කරන්න කිව්වට අපි මෙතන හිතමු යන්ත්‍ර පැය 250යි කියලා. බෙදෙන ගණන් ගත්ත ඒකින්ද ඒක කරන්නේ කොහොමද? B එකේ උඩ යනවා. B එකේ කීයක් තිබ්බද?
මුළු පොදු කාර්ය පිළිවෙල 2500. ඒක බෙදුවා යන්ත්‍ර පැයකයක් දිනවල දෙනවද 250. එතකොට අපිට උත්තරේ එනවා 20 10. රුපියල් 10. රුපියල් 10. හරි රුපියල් 10. හරි. ඒක කිලෝ කියමු යන්ත්‍ර පැය 10ක් යනවා එක එකකයක් හදන්න. යන්ත්‍ර පැය 10ක් යනවා එක එකයක් හදන්න. හරි. යන්ත්‍ර පැය 10ක් යනවා. එහෙනම් බලන්න එක පැයකට කොස්ට් එක හොයාගත්තා පොදු කාර්ය පිළිවෙල හොයාගත්තා බී දෙපාර්තමේන්තුවේ. හරිද? බී දෙපාර්තමේන්තුවේ. හරි. බී දෙපාර්තමේන්තුවේ ඒක වැඩි කරනවා පැය 10ක් යනවා නම් 10 කීයද? 100යි. ඒ කියන්නේ බී දෙපාර්තමේන්තුවේ රුපියල් 100ක් යනවා හරි. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ කොහොමද මේ දෙක හොයාගන්න? පොදු කාර්ය පිළිවෙල ඔන්න මේ අන්තර්ගාමී කරන්න කියපුවාට කරලා හොයාගත්ත කීයක් යනවා. හරි. දැන් මම අර කලින් මතකද කිව්වා මෙතන ලී මෙච්චරක් යනවා ලී දෙකක් යනවා කියලා. ඒවා සිජුවම හඳුන ගන්න පුළුවන් පිළිවෙලනේ. ඒවා සාමාන්‍යයෙන් ගාන නම් ගන්නේ කියලා දෙන්නේ. කියන්නේ ලී දෙකක් යනවා ලී එකක් රුපියල් 10යි. ලී දෙකක් එච්චර අඩු වෙන්නේ නැහැ. මේ ගානට කිව්වේ ලී දෙකක් රුපියල් 20යි. ඔන්නෝවා අපිට සිජු ශ්‍රමය සිජු ශ්‍රමය වගේ ඒවා සිද්‍රව්‍ය පිළිවෙල අමුද්‍රව්‍ය පිළිවෙල ඒවා ගානේ දෙන සාමාන්‍යයෙන් හරිද? නැත්තම් හොයාගන්න තියන්නේ බෙදලා ලී දෙකක් යනවා දුවන්නේ ඒකේ දානෙක තියෙන ලී රුපියල් 10යි ගණන් 20 හොයාගන්න තියෙන්නේ. ඒක ලේසියිනේ. හරිද? එතකොට අපි පිළිවෙල නිෂ්පාදන පිළිවෙල හොයන්න කියන්නේ. මොකද නිෂ්පාදන පිළිවෙල. ඒතර ගන්න දෙන්නේ මේවා නිෂ්පාදන පිළිවෙලයි සිජු දේවල් සිජු ශ්‍රමය සිජු අමුද්‍රව්‍ය සිජු වෙනත් විදිහට ඒවා අයිතිනේ. අන්න ඒ වගේ අපි තුමු ලී තිබ්බා අනවලට ඉතරයි තිබ්බ කියලා හිතන්නකෝ. අන්න රුපියල් 30යි මේක 20යි කියලා. ඒතර මොකද කරන්නේ? අන්න අර දීලා තියෙන ටික සිජු අමුද්‍රව්‍ය වල ඒවා 20යි 30යි දීලා තිබ්බා. ශ්‍රමයට දීලා තිබ්බ කියන්නේ 50. ශ්‍රමය මෙච්චරක් යන රුපියල් 50ක යනවා කියලා දීලා තිබ්බායි. ඔන්න දීලා තිබ්බ ඒ තුනේ ගත්ත මහලට කීයක් එනවා මෙතන 30යි 20යි 30යි 50යි 100යි. ඊට පස්සේ අපි එකතු කරනවා අර පොදු කාර්ය පිළිවෙල. පොදු කාර්ය පිළිවෙල. පොදු කාර්ය පිළිවෙල මේ A එකේ කීයද? B එකේ කීයද? A එකේ 25යි B එකේ 100යි. අන්නේ අර උඩ එකයි මේ ටිකයි එකතු කරනවා 125යි. පේනව නේද? 125යි. අන්න අපි හොයාගත්තා එක ඒකකයට නිෂ්පාදන පිළිවෙල. එක එකකයට නිෂ්පාදන පිළිවෙල. ඔන්න ඔක තමයි ගාණක වෙන්නේ. මේ පොදු කාර්ය පිළිවෙල ගාණක වෙන්නේ. මතක තියාගන්න එකක් නෙමෙයි ගොඩක්. හරිද? මම කියන්නම් ඉතින් මේ වකුණු ඉස්සලා. ඒක ඉස්සලාම මේ වගේ මොනවාද ඉල්ලන්නේ? නිෂ්පාදන පිළිවෙලද? මේ මෙතන අපි ඔබගත නිෂ්පාදන පිළිවෙල. දැන් අර මම කලින් උදාහරණේ තිබ්බේ මොකද ෂෝරූම් එකේ තිබ්බේ ෂෝරූම් එකේ ප්‍රදර්ශන ගන්න. ඒවත් එකතු කරන්න ඕනි. අපිට මෙතන ඉල්ලලා තියෙන නිෂ්පාදන පිළිවෙල විතරක් නිසා අපි ඒක එකතු කරේ නැහැ. තේරුණාද? නිෂ්පාදන පිළිවෙල ඉල්ලලා තිබ්බම නිෂ්පාදන පිළිවෙල තමයි අපි මෙතනට මේව කරන්නේ. නිෂ්පාදන පිළිවෙල නැත්තම් පිළිවෙල ඒකකයේ පිළිවෙල ඉල්ලලා තිබ්බ කියන්නේ. එතකොට අන්න අරකේ පිළිවෙල එකතු කරන්නේ. සාමාන්‍ය ගානක දෙනවා. හරිද? ඒකද මේව කරන්න එපා. බෙදෙන ගාන නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. නිෂ්පාදන නොවන පිළිවෙල රුපියල් 5000යි. හරිද? අපි මේකේ මාසිකට හදන්න පුළුවන් කුටු ගාන කියලා හිතමු. කුටු ගාන 5000යි. එහෙනම් නිෂ්පාදන නොවන පිළිවෙල රුපියලයි. එන්න එහෙම දෙන හොයාගන්න. හරිද? ඒක ඔළුවේ තියාගන්න මම කිව්වේ මොකද්ද මේ ගාන ඉල්ලලා තියෙන්නේ? නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙලද නැත්නම් පොදු කාර්ය පිළිවෙලද නැත්නම් ඒකේ තව එකක් තියෙනවා. ඒකේ ඉල්ලනවද? මුළු පිළිවෙල ඉල්ලනවද?
කියලා ඒක මම තියා ගන්න ඕනේ. මුල් පිරිවැය ඒක එක පිරිවැය මුල් පිරිවැය එක ගන්නව නම් එක රුපියල් 10 නම් ඒකද 100 හදන්නේ පිරිවැය 1000 කියලා හොයන්න පුළුවන්. ඒකවල දේරවනේ. එක හොයාගත්තා නම් එක ගාන ඉවර කරාම වෙනවා මුල් පිරිවැය. එන්නේ ඒ වගේ ඒවා තියා ගන්න. හරිද? පිරිවැය අහනවද නිෂ්පාදක පිරිවැය අහනවද ඒවා කියලා මොකක්ද තියා ගන්න. හරි. මොකක් කර තේරුම් නැති දෙයක් තියෙනවා නම් හරි. තේරුණා නම් දන්නවනේ කියන්න ඕනේ කියලා හිතනවා. මේ තේරුණා නම් අත දාන්න. තේරුණ නැත්නම් අහන්න. මයික් කොන් කරලා ඇහුවා. පොඩි ගැටලු තියෙයි ඒ ගණන් හදන්න තමයි තේරෙන්නේ. කොනික් කටි. හරි. අපි යන්න ගණන් හදන්න. ගණන් හදන්න. එදිරි තේ සුපිරියර. 2016 බලන්න. 2016 ගන්න. කටි. කොහොම හරි අපි කැම්පස් යන්න ඕනේ හරි මේ මාස හතර ඇති ආ ගේම ගහන්න පුළුවන් සුපිරියට මොදේ අද ඉඳන් මහන්සි වෙන්න ඒක හිතේ තියාගන්න අනිවාර්යෙන් ගේම ගහලා කැම්පස් යන්න ජොබ් එකක් ගන්න නම් ඉතින් උසස් පෙළ ඉස්සරහට පුතා හරිද පාදියක් නැත්තම් ජොබ් එකක් නැහැ අපි දන්නවනේ පාදියක් නැත්තම් ජොබ් එකක්වත් ගන්න විදියක් නැහැ වෙන ස්වංග්‍රහයක් කරාටි හරිද ඒවල සාමාන්‍ය අපිට නැතිම අවස්ථාව ජොබ් එකක් කරන්නවත් උපාධියක් තියෙන්න ඕනේ නිසා අනිවාර්යෙන් මහන්සි වෙන්න ඉස්සර උපාධි නම් එච්චර අඩුයි ඇත්ත කතාව දැන් උපාධි කට්ටිය වැඩි උපාධිය තිබිලා ජොබ් නැති කට්ටිය කොච්චර ඉන්නවද ඒක නිසා කොහොම හරි අපි කොහොම හරි කැම්පස් ඉල්ලලා කොහොම හරි ඩිග්‍රියක් ගන්න ඕනේ ඒක තියාගෙන ඔන්න හදමු අපි හරි 2016 ගත්තද කට්ටිය මම දාන්න අරක දාන්න ගත්තනම් දාන්න පොඩ්ඩක් ගාන කියව ගන්න මම විනාඩි දෙකක් දෙන්න ගාන පොඩ්ඩක් නිකන් කියව ගන්න ඔළුවට අදහසක් ගන්න මොකද්ද මේ මොන මගුලක්ද මේ අහලා තියෙන්නේ කියලා හරි බලන්න මොකක්ද තියෙන්නේ කියලා බලන්න පොඩ්ඩක් ගාන කියව ගන්න විනාඩි දෙකක් දෙන්න 8යි 12 වෙනකම් සපත්තු නිෂ්පාදනය යුතු ඩෙල්වින් සමාන එක එකක්වත් කියව ගන්න කියවන වෙලා දාන්න අරත ඉල්ලලා දිනනවා කියලා බලන්න ඔය දැන් ක්ලාස් එකේදී කවුරු හරි මොකක් කරේ ඉන්න බැරි මොකක් හරි මේ කියන්නේ ලින්ක් එකේ මොනවා හරි අවුලක් තිබ්බත් ඔය ගෲප් එකට දාන්න ඉන්න කට්ටිය සපෝට් එකක් දෙන්න එකට එකතු වෙලා ගේම ගහලා අනිවාර්යෙන් කන්ට්‍රෝල් එකක් කරන් කොහොමද කන්ට්‍රෝල් එකක් තිබුණා ගැම්ම ඇත්තට තියෙන අනිත් සබ්ජෙක්ට් වැදගත් තමයි කන්සර්ට් එකක් තිබ්බ කියන්නේ ඉතින් දන්නවනේ සල්ලි දීලා ගන්න බෑ ඒ ගැම්මනේ හරිද
හරිද? හරිද? අරන් දාන්න අර මේක. හරි. දැන් මේකේ හරිද? ඔන්න බලන්න. ඔන්න බලන්න. මේක ඔන්න ගාන කියලා තියෙනවා. ඉල්ලලා තියෙනවා විභජනයේ පදනම නම් කරමින් පොදු කාර්යක්‍රියාවේ විශ්ලේෂණ පත්‍රිකාව හරිද? පොදු කාර්යක්‍රියාවේ විශ්ලේෂණ පත්‍රිකාව මතකනේ අර පියවර හැටියට ප්‍රාථමික හා ද්විතීයික විභජනය කරන්න අන්න ඒක තමයි මේක කරන්නේ. ඒක රූල් කරගන්නේ කොහොමද කිව්වොත් විස්තරයක් රූල් කරගන්න. දැන් අපිට විභජනය කරන්න තියෙනවනේ මේවට බෙදෙන්න අන්න ඒකේ පදනම ලියන්න විභජන පදනම කියලා කිව්වක් දාන්න. ඊට පස්සේ එකතුව දාන්න. ඊට පස්සේ මේක තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක A සහ B කියලා. ඒ දෙකට A B දාන්න. පළවෙනි කියන මෙතන නිෂ්පාදන දෙපාර්තමේන්තු කියලා. නිෂ්පාදන දෙපාර්තමේන්තු මේක සේවා. ඊට පස්සේ තියෙනවා නඩත්තු දෙපාර්තමේන්තු. ඒක සේවා දෙපාර්තමේන්තුව. ඒ කියලා තියෙනවනේ. හරිද? දැන් ඕන ගානක විශ්ලේෂණ පත්‍රිකාව මෙන්න රූල් කරලා. විස්තර එකයි විභජන පදනමත් එකයි එකතුවත් කොහොමද තමයි මෙන්න මෙතනින් එහාට ඒ ගාන කියලා තියෙන විදිහට ඉස්ලාම නිෂ්පාදන දෙපාර්තමේන්තු වලට බෙදා ගන්න දෙකක් වෙනවා නම් දෙකක් තුනක් වෙනවා නම් තුනක්. ඊපස්සේ ගමන දෙකේ තමයි ඉන්න තියෙන්නේ. ඊපස්සේ සේවා දෙපාර්තමේන්තුවට එක රෝලක් වෙනවා. ඕක තමයි පොදු කාර්යක්‍රියාවේ විශ්ලේෂණ පත්‍රිකාව උඩින් ඒකත් විදියක්. ඒක රූල් කරගන්න. ඊට පස්සේ ආවදින දෙපාර්තමේන්තුවේ සඳහා පොදු කාර්යක්‍රියා අන්තර්ගත අනුපාත මම කලින් කිව්වේ. හරි. ඒව හදුමු ඉස්සලා මේක හදා ගන්න ඕනේ. පියවරෙන් පියවර. කොහොමද සපත්තු වල නිෂ්පාදන පිළිවෙල ඒ පස්සේ හදනද ක්‍රියාකාරී මට්ටම සඳහා 50 මුල් පිළිවෙල. සරි. මේක අදුව කියලා හිතනවා. ඔන්න. සපත්තු නිෂ්පාදන නියතු දෙවියන් සමාගම නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ නඩත්තු කටයුතු සඳහා වූ සේවා දෙපාර්තමේන්තුවක් ඇත. ගාන කියලා තියෙන නිෂ්පාදන සේවා කියන. හරි. ඊට පස්සේ ඇත්ත ඒකක 5000 ක්‍රියාකාරී මට්ටමේදී ඉදිරිවල් සඳහා අයවැයගත තොරතුරු පදතුලේ කියන්නේ 5000ක් තමයි මේකේ නිෂ්පාදනය කරන්නේ. 5000. හරි. ඊට පස්සේ ඔන්න ටිකක් දීලා කියනවා. හරිද? මේක කියන්නේ. දැන් සාමාන්‍ය ගානක මේ වගේ දැන් පාස්පෝර්ට් ගානක මෙහෙම දීලා තියෙනවා. හරිද? අපි හිතුවොත් මෙන්න මෙතන විතරයි පොදු කාර්ය පිළිවෙලේ තියෙන්නේ කියලා වැරදි. ගාන වරදිනවා. අර අතිරේක තොරතුරු පොදු කාර්ය පිළිවෙලේ තියෙන්න පුළුවන්. පොදු කාර්ය පිළිවෙල කියන්නේ මොකක්ද කියන එක ඔළුවට ගන්න ඕනේ නේ. ඉස්සෙල්ලා මම කියා දුන්නා වගේ ඒක මොකක්ද කියලා ඔළුවට ගන්න. හරිද? ඊට පස්සේ තියෙන අතිරේක තොරතුරු නඩත්තු දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය පිළිවෙල නිෂ්පාදන දෙපාර්තමේන්තු AB අතර පිළිවෙලින් 5:3 අනුපාතයට විභජනය කරන්නේ. මොකද ද්විතීයික විභජනයේ බෙදන්න කියන්නේ 5:3 අනුපාතයි. හරිනේ. හරි. ඊට පස්සේ A නිෂ්පාදන දෙපාර්තමේන්තු යන්ත්‍ර පැද B නිෂ්පාදන දෙපාර්තමේන්තු ශ්‍රම පැද පොදු කාර්යක්‍රියා අන්තර්ගහණය යොදා ගන්න. මම කිව්වේ ගාන තියෙනවා කියලා. අන්තර්ගහන අනුපාතය හොයන්න මේ ගාන කියලා තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා සපත්තු යුගලයක් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන දෙපාර්තමේන්තු A සහ B පිළිවෙලින් පැය ගණන් දාලා තියෙනවා. එක කියක් හදන්න පැය කොච්චරක් යනවා කියලා. අපි වැඩි කරේ මොකටද? අන්තිම ටික පොදු කාර්ය පිළිවෙල හොයාගෙන අන්න ඒක. ඊට පස්සේ තියෙනවා එක සපත්තු යුගලයක් නිෂ්පාදනය කිරීම සඳහා සිජු පිළිවෙල. අර සිජු පිළිවෙල ගත්තා. අර ලී ගත්තේ අන්න ඒ විදිහට. එන්නේ සිජු අමුද්‍රව්‍යයේ ශ්‍රමයක් තියෙනවා. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල. මතකනේ ෂෝරූම් එකේ පුදු දාලා තියෙන විකුණන එන්නේ ඒකේ තියෙන නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල. අන්න ඒ වගේ පොදු කාර්ය පිළිවෙල දෙනවා. අපි ඉස්සලා ඔන්න ගානට යන්න. හරිද? ගානට යන්න. අපි දින්නේ උඩින් ඉඳන් බලාගෙන ඉස්සලාම ගානක් බලන්න ඕනේ. හරිද? දැන් අපි කොච්චර මේක පිළිවෙලට කියා දුන්නත් පිළිවෙලට ගානක් එන්නේ නැහැ. ඒක තේරෙනවනේ. ඒක නිසා ඔයාලා ඔළුවේ පිළිවෙල තියාගන්න. මේ පිළිවෙලට මේක තියෙනවා කොතනින් දාන්න ඕනේ කියලා ඔයා හිතන්න ඕනේ.
ඒක හිතන්න ඕනේ ඔයා. හරිද? ඒක දුරුගන කීයේ පිළිවෙලට ගාණක් එන්නේ බව තේරුම් ගන්න. හරිද? මේක දීලා බලුවට පස්සේ වක්‍ර වැඩි අත්‍යවශ්‍යම දීලා දිනන ශේමපය භූමි විමානයේ ආරක්ෂක සංඛ්‍යාව කිලෝවර. ඒතර වලදරනේ පහලට එක තියෙන්නේ අර විභජනයේ පදනමට උඩටම තියෙන්නේ පොදු කාර්ය පිළිවෙලයි කිව්වේ. හරි. පළවෙනි එක අපි දාගමු මොකද්ද? වක්‍ර වැටු පොදු කාර්ය පිළිවෙල. වක්‍රේවා පොදු කාර්ය පිළිවෙල මොකද කියන්නේ? හරි. විභජනයේ පදනමක් ඒකේ අවශ්‍ය නැහැ. මම අර කලින් කිව්වේ විභජනයේ පදනමක් අවශ්‍ය නැහැ. ඒක දෙවෙනි එක මතක නේද? දෙවෙනි එකේ කිව්වේ විභජනයේ පදනමක් නැහැ. මේකේ විභජනය කළම දීලා තියෙනවා. හරිද? 75යි වක්‍ර වැටු 46යි 13යි 16යි කියලා බෙදලම තියෙනවා. හරිද? 46යි. ඒතකොට මේක කරන්න තියෙන්නේ පදනම මොකක්ද කියලා දානවා සිජු කියලා දානවා. සිජුම බෙදලා තියෙනවා. හරිද? එකතුව 75000. ඔයාල මම කරන්න ඕනේ. හරි? 75000 එකතුව. මේක එකතුව දීලා තියෙනවා. හරි. එකතුව දෙන්නවා. ඊට පස්සේ බෙදලම දීලා තියෙන්නේ බෙදලම දීලා තියෙන්නේ. එහෙනම් ඒකට 46,000යි B එකට 13,000යි ගොබටවට 16යි. හරිද? ඔකටම කරන්නේ ඒකට සිජුම් බෙදලා දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ යන්ත්‍ර ෂෙය තියෙනවා. යන්ත්‍ර ෂෙය මේ පොදු කාර්යයට මේක දාන්න තියෙනවා. හරි? ඒකේ බෙදලා දීලා දෙනවා සිජු කියලා දැම්මා. සිජු එකතුව කීයද? 30000යි. ඒකට බෙදලා තිනවා 20000යි 10000යි. මේකට ගබඩාවට නැහැ. ගබඩාවට යන්ත්‍රයක් සමන් නැහැ නේද? ඊට පස්සේ තමයි ඔන්න දින විභජනය කරන්නේ. ඔන්න බලන්න. කොස්නා කුලි එකතුව කීයද අපිට ඉන්න තියෙන 90000යි. 90000යි එකතුව 90000යි. ඔක දාගන්න. හරිද? ඊට පස්සේ දැන් විභජනය කරන්න සාධාරණ පදනමක් හොයන්න. මේක බෙදන්න. විභජනය කියනවා ඒක බෙදන්නේ සාධාරණ කොහොමද මේක බෙදන්නේ? මේවට ඒකටයි බීකටයි ගබඩාවට බෙදන්න මොකක් හරි පදනමක්. අපි ඊට පස්සේ යට බලනවා මොනවාද පදනම් තියෙන්නේ. කුලී තියෙන්නේ. හරි? කුලී යන්ත්‍ර පැය ගන්න අනුව ඉතර සෙට් වෙන්නේ නැහැ. සෙම පැයත් එහෙම සෙට් වෙන්නේ නැහැ. අන්න භූමි ප්‍රමාණය අනුව කුලී ගෙවනවා. තේරෙනවනේ භූමි ප්‍රමාණයක් අනුව කුලී ගෙවන්නේ. වරිපණන් ගෙවන්නේ භූමි ප්‍රමාණයක් උන. අර මම දුන්න ලිස්ට් එකේ තියෙනවා මෙන්න මේ වල පදනම් මේ වගේ. හරිද? ඒතර අපි භූමි ප්‍රමාණය කියලා මෙතන කියනවා. භූමි ප්‍රමාණය. ඊට පස්සේ අර මම කලින් කරා වගේ අනුපාතේ හොයා ගන්න. හරිද? අනුපාතේ භූමි ප්‍රමාණය 3800යි 3600යි 1600යි. හරිද? දැන් මෙහෙම ගානක් දෙනකොට බෙදන්න පුළුවන් නම් එකම ගානෙන් ඔය ඔක්කොම ටික බෙදලා සුළු කරලා දාන්න. හරිද? පුළුවන් තරම් උපරිම සුළු කරන්න බැරි වුණත් ගමන්නේ දැන් කැලි හිටන් දෙනවනේ. ඒක බෙදන්න තමයි තියෙන්නේ. මම කලින් කිව්වනේ බෙදන හැටි. හරි? ඒක මම ආයෙත් කියලා දෙන්න ඕන නම් දාන්න කරුව යතා මේ බෙදන විදිහ. කවුද චාමකන දාගෙන ඉන්නේ? මිස්ටර් කියලා දෙන්නද? හරි. දැන් මේක නේදනේ කීයද? මේ භූමි ප්‍රමාණය එකතුව දිනනවා 9000. හරිද? අර අතර බෙදලා දිනවා 3800යි 3600යි 1600. මේ තුන අතර බෙදලා දිනවා 3600 ඒ කරන්නේ පුළුවන් තරම් මේ ඔක්කොම එකම ගානින් බෙදන්න. හරිද? මේක සමානව බෙදන්න පුළුවන් 100 තමයි. තුන 90යි 38යි 36යි 16යි. ඔය තමයි. හරිද? ඒ කියන්නේ මේ තුන එකතු තමයි මේ 90. ඒක හොරලා ගන්න එපා. හරිද? එතකොට අපි කරන් තියෙන්නේ දැන් 38යි. හරි? මේ අනුපාතේ මෙතන ලියන්නේ 38ට 32 36ට 16. අනුපාත දෙක මෙතන. හරි? ඊට පස්සේ දැන් ඔක්කොම කොටස් 90යි
90 කොටස් 36ක ගාන හොයාගන්න ඕනේ ඒක 3700 අපි සුළු වෙලා 38 හොයාගන්න. ඒක හොයන්නේ මේ 90000ම බෙදනවා 90 ඒ කියන්නේ මේ මුළු ගාන 90 බෙදලා ඕනි 38යි 38න් වැඩි කරනවා. ඒක අපිට එනවා කීයක්ද? ඒක 38000ම තමයි 38000 38000 හරිද? ඊට පස්සේ අපිට ඕනි 36ක් එහෙනම් 90000 බෙදීම 90 වැඩි කිරීම 36 හරිද? ඉතිරනවා 36000ක්. ඊට පස්සේ සේවා දෙපළ වල ඒක වැඩි කරන 10 90000 බෙදීම 90 වැඩි කිරීම 16 කීයද? 16000. ඔන්න ඔහොම දන්නේ. දැන් මම මේක හැමතිස්සෙම මේක කියලා දෙන්නේ නැහැ. හරි? මේ විදිහට තමයි අනුපාතයට හොයාගන්නේ. ඔයාලා රෙකෝඩින් දානවනේ. ඊට පස්සේ ඔයාලට බැරි වුණොත් ආයෙ බලන්න පුළුවන්. දෙපාර බලමු මොකද මීටර වෙනවා. එහෙම කිව්වේ. ඊට පස්සේ තියෙනවා ආරක්ෂක ගාස්තු. ආරක්ෂක ගාස්තු. ඊට පස්සේ අපි ආරක්ෂක ගාස්තු. ආරක්ෂක ගාස්තු. හරි ආරක්ෂක ගාස්තු කියන්නේ 45000 එකතු දාන්න 45000. එකතු දාන්න 45000. හරි ඒක ගොඩ. හරි 45000 එකතු. හරි 45000 එකතු කරනවා. හරි අපි විභජනයේ කරන්න බෙදන්න පදනමක් හොයාගන්න. අන්න යට බලන්න මොනවද තියෙන්නේ ඒකට වඩා ගැලපෙන්නේ. ඉතින් දිනස් ආරක්ෂක සේවක සංඛ්‍යාව කියන. අන්න ඒ ගන්න අපි බෙදනවා ආරක්ෂක සේවක සංඛ්‍යාව. මේ විදිහට පදනම ලියනකොට ඔක ලියන්නට පදනම මොකක්ද කියලා ලකුණු දෙනවා. ඊට පස්සේ අර විදිහට අපි අනුපාතයක් හොයා ගන්නවා. ඔක්කොම සේවකේ 15යි කියලා දෙනවා. ඊට පස්සේ 7යි 7යි එක තියෙන්නේ. හරිද? 7යි 7යි. ඔක කොහොම බෙදන්න බෑනේ. අපි එක තියෙනවනේ. බෙදන්න බෑ එක තේරෙනවා ඉතින් ගණන් වලට පුළුවන් ඉතින් කියන 100 කරන්න කියලා තියෙන්නේ. ඒ නිසා 7 බෙදන්න බෑනේ කොහෙන්වත්. හරි. එහෙනම් අපි අනුපාත කරනවා 7ට 1. 7ට 1. එතකොට 45000 7ට 1 අනුපාතයෙන් බෙදෙනවා. එතකොට 7ක් කියන්නේ එනවා 21000යි 21000යි කප්පියන් 3000. මේක වෙනකොට මේ එකතු සමාන වෙනවා. මේක එකතු මෙතන සමාන වෙනවා. ඉතින් එකතු කියලා දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ විදුලිය බෙදන්න අන්න මොනවාගෙන් බෙදාද? කිලෝවොට් පැය දිනවර 15. ඒක තමයි කිලෝවොට් පැය. තියෙන්නේ 100 1000යි 500යි 100. බෙදන්න පුළුවන් කොහොමද? ඒක 10 5 1 පුළුවන් නේ? 10 5 1 10ට 5ට 1 10ට 5ට 1 ඒකේ එකතු වෙලා තියෙන අර විදුලිය 80000 අන්න 80000 අන්න ඒක බෙදන්න දන්නවනේ 5යි 16 බෙදලා මේක 16 බෙදුවා 10ක් වුණා 10ක් දාන්න. ඒක වෙනවා 50000යි 25000යි 25000යි 5000. හරි. තේරුණානේ? අන්න වල විභජනයේ පරිමුල. ඊපස්සේ යන්ත්‍ර වැය ඒ පොදු කාර්ය පිළිවෙල මේ 15 අතිරික දොර වල පොදු කාර්ය පිළිවෙල දෙන්නේ නැහැ. සමහර විට දෙනවා මේ කියන්නේ මොකද ෂේරේම දෙනවා යන්ත්‍ර වල. එන්නේ මේක 15 තියෙනවා අතිරික දොර වල බලන්න. ඊට පස්සේ මේක එකතු කරන්න බලන්න. හරි මේක නෑ. එහෙනම් අපි මේ 15 එකතු කරනවා. මම කියදුනානේ. වෙනවා මෙතන 320000යි මේක 1,75,000යි මේක 1,05,000යි මේක 4,000. ඔතන දෙයක් හදුවා. හරි තේරුණාද? මේ අහන්න තියක් තියෙනවා නම් අහන්න.
අනිත් කටියට හරි තේරුණාද? හරි දැන් තමයි ඔන්න ප්‍රාථමික විභජනය ඉවරයි. ප්‍රාථමික විභජනය ඉවරයි. දැන් යන්නේ ත්‍රිකෝණීය විභජනය. ත්‍රිකෝණීය විභජනය කියන්නේ මොකද්ද? නිෂ්පාදන දෙපාර්තමේන්තුව බෙදනවා sorry සේවා දෙපාර්තමේන්තුව බෙදනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව. එතන මෙන්න මෙතන ලියන්න. හරිද? හරිද? සේවා දෙපාර්තමේන්තුව පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුව වලට විභජනය කිරීම හරි බෙදීම කියලා. හරිද? ඒක මෙන්න මෙතන විස්තරය කිව්වා. අපි ඊට පළවෙනි අතිරේක තොරතුරේ නේද? පළවෙනි අතිරේක තොරතුර විභාග බෙදන්නේ කොහොමද? අනුපාතය දෙන්නවා. 5ට 3. 5ට 3. හරි 5ට 3. 5ට 3 අනුපාතයට මේ වෙන මේ ගබඩාවේ සේවාවේ කියපු එක බෙදන්න තියෙනවා. 40000 වරහන් දැම්ම අඩු කරන්න ඔන්න එතකොට එනවා මෙතන බිඳුවයි. 40000 30000 හරිද? බිඳුවයි. හරිද? ඒක බෙදනවා 5ට 3ට. කොහොමද බෙදන්නේ? 40000 හරිද? මේ දෙක එකතු 8යි. හරිද? අපි මෙතනට ඒක පොඩි 5ක් නම් 5න් වැඩි කරලා එතකොට අපි එනවා 25000 මෙතන මෙතන හරිද? ඊට පස්සේ B එකට යන්නේ 3යි 5 3නේ මේ 3 3ක් කියන්නේ 15000 උදාපාදේ 15000 හා ඕක තමයි කියන්නේ ජී විභජනයේ නම දිදී ගුණාට පට්ට දෙසිනේ. හරි ඊට පස්සේ මේ ටික ආයෙත් දුන්න පහලට එතන ලක්ෂ 2යි ඒකේ B එක වෙලා 1,20,000 දෙකක් 3,20,000 මේ දෙකේ එකතු මෙතනට කොහේ කොහොම ගියත් සමාන වෙනවා. ඔන්න ඔක තමයි කියන්නේ පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව හදන්නේ ඔක. තේරුණාද? ඔයගොල්ලෝ නෑ නේද? හරි. ඊට පස්සේ තියෙනවා දෙක. एक निष्पादन डिपार्टमेंट सदा पොදු කාර්ය පිළිවෙල අන්තර්ගහන අනුපාත අන්තර්ගහන අනුපාත අන්තර්ගහන අනුපාතය මම අර කලින් කියලා දෙනවා වගේ මේකේ තියෙනවා A නිෂ්පාදන දෙපාර්තමේන්තු යන්ත්‍ර පැයටද B නිෂ්පාදන දෙපාර්තමේන්තු ශ්‍රම පැයද A යන්ත්‍ර පැය B ශ්‍රම පැය හරියටද තියාගන්න හොඳේ දෙක කොහොමද අන්තර්ගහනය කරන්නේ මම කිව්වා මේ ඔයාලා ලියන යන්නේ මෙහෙම පොදු කාර්ය බෙදනකොට මේ පොදු කාර්ය පිළිවෙය හඳ නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙය කියලා බෙදන එක යටින් ලියන්න මේක තමයි යන්ත්‍ර පැය කියලා අර සමීකරණ ලියන්නේ එන්නේ ඒක ලියන්නේ හොඳ මම කියන්නේ නැහැ ඔන්න ඒක ලියලා නම් ඔයාලා පටන් ගන්න ඕනේ හරි බෙදන්න එතකොට පොදු කාර්ය පිළිවෙය කියන ලක්ෂ දෙකයි හරිද ශ්‍රම මේ යන්ත්‍ර පැය කොච්චරක් තියෙනවද උඩ තියෙනවා ඒ දෙපාර්තමේන්තු 10000 දැක්කද බලන්න යන්ත්‍ර පැය 10000 තියෙනවා ඔක්කොම එකතු 15000 ඒ දෙපාර්තමේන්තුට 10000 බෙදන්න ඉතින් කියන්නේ රුපියල් 20ක් ඔය වගේම මේ A එකේ B එකේ යන්ත්‍ර පැය නෙමෙයි ශ්‍රම පැය ඒක සමීකරණ ලියන්න ඊට පස්සේ ඒකේ පොදු කාර්ය පිළිවෙල 1,20,000 එකතු ඔක්කොම හරිද හරි ශ්‍රම පැය බලන්න ඒකේ මේ තියෙන ඔක්කොම එකතු 14000යි B එක දිග 12000 12000 බෙදන්න එතකොට වෙනවා රුපියල් 10ක් ඒ කියන්නේ යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිළිවෙල ඒ දෙපාර්තමේන්තුවේ 20යි
ක්ෂම පැයකට බීජ පැවැත්මේ පිළිවෙල 10යි. මතකද? හරි. ඔබමයි අන්තර්ග්‍රහණය කරන්නේ පැයකට හරි කියලා දෙන ගාට කොච්චරයි? මෙච්චර. හරි. ඊට පස්සේ තියෙනවා සපත්තු යුගලයක නිෂ්පාදන පිළිවෙල. සපත්තු යුගලයක නිෂ්පාදන පිළිවෙල. සපත්තු යුගලයක නිෂ්පාදන පිළිවෙල. හරි. නිෂ්පාදන පිළිවෙල වල කොහොමද? හරි. මම අර කලින් කියලා දුන්නා වගේ අමුද්‍රව්‍ය පිළිවෙල අර වගේ අර සිජුවම බෙදා දෙන්න පුළුවන් පිළිවෙල තියෙනවා. මම උඩ දිගම කරන්න. හරිද වෙන්නේ? තියෙනවනේ ඒවා ගානේ දීලා තියෙනවා. මොකද පොදු ගානේ ගානන්නේ නැත්තම් ඉවත් හදන්න බවුල් නේද? හරි දීලා තියෙනවා. ඒක අපි එක ඒකකයට හොයාගෙන තියෙනවා. හරිද? අමුද්‍රව්‍ය පිළිවෙල එක ඒකකයට තමයි දීලා තියෙන්නේ. අමුද්‍රව්‍ය පිළිවෙල කීයද? 30යි. ඊට පස්සේ ශ්‍රම පිරිවැය 20යි. 20යි. හරි 20යි. දැන් හොඳට මම කියවනේ බලන්න කියලා මේක ඉල්ලලා දෙන්නේ නිෂ්පාදක සුද මේ නිෂ්පාදන පිළිවෙල. හරි මේක යට එක තියෙනවා නිෂ්පාදන නොවන පොදුකාරී පිළිවෙල දීලා තියෙනවා. ඒක අදාළයිද මේකට? අදාළයිද? කවුරුහරි කියන්නේ? සතුට අදාළයිද නැද්ද? නෑ සර් ඒක අදාළයි. අන්න ඒක නිෂ්පාදන පිළිවෙලට අදාළ නැහැ. හරි මේක ගත්තා මෙතන එකතුව ඇවිල්ලා 55. හරි අන්න දැන් ඊට පස්සේ පොදුකාරී පිළිවෙල දානවා. පොදුකාරී පිළිවෙල A සහ B දෙපාර්තමේන්තු දෙකේ හරිද මේක උඩ කියලා දිනවා හරිද සපත් යෝගලයක් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන දෙපාර්තමේන්තු A සහ B පිළිවෙලින් පැය 5ක් සහ 3ක් යයි. මේක ඒකේ එක හදන්න යන්නේ පැය 5යි B කියන්නේ 3යි. අපි පැයක ගාන හොයාගත්තනේ අන්තර්ග්‍රහණ අනුපාතයෙන් මේ A එකේ පැයකට කීයද 20යි B එකේ පැයකට 10යි. මේක නිෂ්පාදන පුදුකාරී පිළිවෙල කියලා කියන්නේ උදේ උඩින් ඒ පීඩාවේ පිළිවෙලයි. එතකොට උගල පස්සරක් 20යි 20 100යි 3 10යි 30යි මේ මෙතන මම 25 මේ ඉස්සෙල් මම එතන හරුණා එතන 20 25 මේ හරි 30යි මෙතන 130යි මෙතන 50යි හරි 50යි 130යි 180යි අන්න නිෂ්පාද එක ඒකකයට නිෂ්පාදන පිළිවෙල හොයාගත්තා. මොකද නිෂ්පාදන පිළිවෙල හොයාගත්තේ නිෂ්පාදන පිළිවෙල වල ගන්න නිෂ්පාදන පිළිවෙල නිෂ්පාදන නොවන පිළිවෙල නෙමෙයි නිෂ්පාදන පිළිවෙල විතරයි මේකේ නිෂ්පාදන නොවන පිළිවෙල තුලලා නැහැ කියන එක මතක තියාගන්න. හරි. ඔන්න නිෂ්පාදනයේ පිළිවෙල හොයාගත්තා. හරි. ඊට පස්සේ තියෙනවා ක්‍රියාකාරී මට්ටම 1.5000 මුළු පිළිවෙල. මම කොහොමද මොනවද අහන්නේ කියලා මේ අහන්නේ දැන් අහන්නේ මුළු පිළිවෙල. මුළු පිළිවෙල කියලා නිෂ්පාදන මුළු පිළිවෙල කියලා කියනවාද? නෑ. නිෂ්පාදන නොවන මුළු පිළිවෙල කියලාත් නෑ. එහෙනම් මේක ඇතුලේ නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන පොදු පිළිවෙල දෙකම තියෙනවා. පොදු නෙමෙයි පිළිවෙල දෙකම තියෙනවා මුළු පිළිවෙල ඇතුලේ. එහෙනම් අපිට නිෂ්පාදන පිළිවෙලක් ගන්න ඕනේ නිෂ්පාදන නොවන පිළිවෙලක් ගන්න ඕනේ. අන්න මේකින් ගත්ත අපි නිෂ්පාදන පිළිවෙල එකට 1.80යි කියලා 180යි කියලා ක්‍රියාකාරී මට්ටම 5000යි දිහන්නේ. එහෙනම් මොකද කරන්නේ? නිෂ්පාදන පිළිවෙල මුළු නිෂ්පාදන පිළිවෙල ගන්න කොහොමද? මේ ක්‍රියාකාරී මට්ටම 1.5000යි හදන්නේ 5000 වැඩි කරනවා අපි හොයාගත්ත මේ 180 හොයාගත්ත 180 නේ 180 හොයාගත්ත එක නිෂ්පාදන පිළිවෙල කියලා වැඩි කරනවා. එතකොට උත්තර එනවා ඒ ලක්ෂණමය 5180 වැඩි කරනවා. ලක්ෂණමය හරි. ඊට පස්සේ නිෂ්පාදන පිළිවෙල ඕකේ. හරි.
දැන් අපි නිෂ්පාදන වල පිළිවෙලක් ගන්නවා. අර ගාන දීලා තියෙනවනේ. දීලා තියෙන නැත්නම් ගන්න ඕනේ. දීලා තියෙන ඉඳ ගන්නවා. හරිද? නිෂ්පාදන නොවන පිළිවෙල. පාදන නොවන පිළිවෙල. ඒක දීලා තියෙනවා විචල්්‍ය කියලා. කියන්නේ විචල්්‍ය කියන්නේ ඒකයක් සමග වෙනස් වෙන ඒවා. හා? හරි. ඒකයක් සමග වෙනස් වෙන. යුගල කරේ 25යි. එහෙනම් අපි 5000ක් හදනවනේ ඒක වැඩි කරනවා 5000යි. එතකොට අපිට එනවා 1,25,000 විරුද්ධ 25 වැඩි කිරීම 5000. හරිද? හරි. හරි. ඊපස්සේ ස්ථාවර පිළිවෙල. ස්ථාවර පිළිවෙල කියන්නේ ඒකකට වෙන වෙනස් වෙන පිළිවෙලක් නෙවෙයි. සම්පූර්ණ ඒක මට්ටමක් කරන වෙනස් වෙනවා. හරිද? ස්ථාවර පිළිවෙල තියෙනවා කෙලින්ම 1,50,000. 1,50,000 කියන්නේ 5000ටම හදන්න තමයි ස්ථාවර පිළිවෙල යන්නේ. 1,50,000. ඒක එහෙමම දාන්න තියෙනවා. වැඩි කරන්න දෙයක් නැහැ. ජල පිළිවෙලක් නෙමෙයි. හරි. ඒ ටිකේ එකතුව ගන්න එකතුව මේ ඔක්කොම එකතු කරන්නේ 1,30යි. 1,130යි දුන්නයි. හා 1,11,30,000ක් වෙනවා. හරිද? ඒක තමයි මුළු පිළිවෙල. මුළු පිළිවෙල. හරි. නිෂ්පාදන පිළිවෙල නිෂ්පාදන පිළිවෙල එකතු කරලා මුළු පිළිවෙල ඒකකයට නෙමෙයි. හරිද? එතන ඒකකයට වයන්න ඕන නම් ඕක බෙදන්න මේක ගන්න. ඒතුළේ ඒකකයේ පිළිවෙල. ඒකකයට මුළු පිළිවෙල. හරිද? හරි. මොකක් කරන්න තේරුණද? අහන්න. තේරුණ තැනක් නම් අහන්න නැහැ. තේරුණ තැනක් තියෙනවා නම් අහන්න. තේරුණා නම් මේක දාන්න. අනිත් අය හරි මොකද්ද කවුද මං කියන්නේ දිලිනි කියනවද මේ දැන් මෙතන මුළු පිළිවෙල වල දිනවා මම දැන් කිව්වා හරි දිලිනි හරි මුළු පිළිවෙල වල දිනවා අපිට ඕනි මේ මුළු පිළිවෙල වල දින අපිට ඕනි ඒකකයේද මුළු පිළිවෙල හොයන්න මොනවද කරන්නේ දිලිනි කියන්නේ මුළු පිළිවෙල ඒකක ගණන් බෙදෙනවා. අන්න එන්නේ මේ මීටරේ කියලා හරි ඔන්නෝම හරියන් අනිවාර්යෙන් කැම්පස් කියලා දිග්ගයක් කරා යම්මක් ගන්න හරිද අපි 2017 හදුනේ 2017 හදුනේ 2017 හදමු 2017 හදමු විනාඩි 10ක තියෙන්නේ 8:40 8:50 8:50 වෙලක හරි හරි ගාන කියෙන්නේ නැද්ද පුළුවන් විදිහට හදන්න මොන හදමු හරි උඩු නිෂ්පාදන ආයතනයේ කර්මශාලාවෙහි යන්ත්‍ර සහ නිමවුම් යන නිෂ්පාදන පිළිවෙල මධ්‍යස්ථ දෙකක් ඇත. මොකද්ද? යන්ත්‍රයි නිමවුම් නිෂ්පාදන බෙදෙතු දෙකයි. තවද එහි සේවා පිළිවෙල මධ්‍යස්ථානයක් වන ගබඩාවද දී ඇතිද? ගබඩාව සේවා හරි කර්මාන්තලා ඇති ගොඩනැගිල්ල අදම පිට ඇත. ඒ සහ B ලෙස උළු වර්ග දෙකක් මෙම ආයතනයේ ඉපදුණු ලබයි පහත අයවැද්දට ඉතිරියදී. ඒ B හොයන විදිය ඔන්න යට බලන්න ඔන්න ගානේ පොඩි පොඩි දේවල් එනවා. හරි. හදමු. ඉස්සලා තියෙන විභජන බදන දක්වන නිෂ්පාදන පොදුකාරී පිළිවෙල. මොකද්ද? නිෂ්පාදන පොදුකාරී පිළිවෙල. මතක තියාගන්න ඕනේ. ඔය යන්ත්‍ර නිමවුම් මධ්‍යස්ථාන සඳහා පොදුකාරී පිළිවෙල අන්තර්ගත කරන පස්සේ ඒ වර්ගයේ කුළු නිෂ්පාදනය සඳහා පිළිවෙල. හරි. හරි. උඩින්ම පටන් ගමු. මේකේ අතිරේක දුරක් කියව ගන්න ඕනේ. හරිද? හරිද? අපි ගබඩාවේ පොදුකාරී පිළිවෙල යන්ත්‍ර නිමවුම් මධ්‍යස්ථාන දෙක අතර සමාන වන විභජනයේ සමානව යන්ත්‍ර මධ්‍යස්ථාන යන්ත්‍රපයයි නිමවුම් මධ්‍යස්ථාන සුභපය අර පොදු මේ අන්තර්ගත අනුපාතය ඊට පස්සේ අර දිනවා මේ පිළිවෙල ගන්න. හරිද? එහෙනම් අපි පිළිවෙල එකකට ඒවට දුක දිනන ඒ මොකද මම කියවුවේ මේ මෙතන උඩ තියෙන ටිකට අමතරව යට තියෙන්න පුළුවන් පොදුකාරී පිළිවෙල. මොකද කරන්න එපා. වැටු හරි
වැටුප් දීලා තියෙනවා කර්මාන්තශාලා සුපරික්ෂකවරුන්ටයි ගබඩා සේවකයන්ටයි. හරිද? වැටුප් වැටුප් කොහොමද කරන්නේ? මේකේ හරිද? ගබඩා සේවකයන්ට වෙනම දීලා තියෙනවා. හරිද? එහෙම තියෙනවා. ඒව ගල්මුත් දෙනවා. ගබඩාව විතරක් වෙනම තියෙනවා. හරිද? මේ දෙකට නෑ. හරිද? ඒතුර අපි ඉස්සලම් කරන්නේ ඒ ගබඩාවටද අර සිජුවම බෙදා බරි පුළුවන් පිටිවැය ටික දාන්න. හරිද? ඒතර අපි ගමු වැටුප් කියලා. වැටුප් කියලා ඒක සිජුවම බෙදා ගන්න පුළුවන්. එකතුව කීයද? අපි 150යි. අයි 150 දාන්නේ. 150 දාන්නේ. මේ 240 දාන්නේ 150 දාන්නේ. මේක විතරයිනේ 150 විතරනේ ගබඩාවට කියලා වෙනම දීලා තියෙන්නේ. හරිද? අර උඩේ තියෙන්නේ කර්මාන්තශාලා සුපරික්ෂකවරුන්ට. එහෙනම් කර්මාන්තශාලා සුපරික්ෂකවරුන්ට ගෙවණේවා යන්ත්‍ර සහ නිමවුම් කියන දෙපාර්තමේන්තු දෙකම බෙදා හරින්න ඕනේ. ඒක බෙදා හරින්න පදනම වෙන් කරලා බෙදලා නැහැනේ. බෙදලා තියෙන්නේ 150 විතරයි. එහෙනම් 150 කියන්නේ. වේදන. හරිද? ඊබදා කර්මාන්තශාලා සුපරික්ෂකගේ ඒවා දිනවා යට දිනවා පරිපාලන නිලධාරියෙක්. මේක ඉල්ල තියෙන නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙය. හරිද? පරිපාලන නිලධාරීන්ගේවා නිෂ්පාදන කාර්යයයි නෑ නිෂ්පාදන නොවන පිළිවෙය. තේරුණාද මම කියලා දුන්නා ඉතින්ලා? හරි. මේක වැඩ කරමු. හරිමු සුපරීක්ෂක වැටුප්. සුපරීක්ෂක වැටුප් කීයද? 240යි. 240යි. අන්න බලන්න අන්න පහත තොට මේ පදනම් ටික දීලා තිනවා යට. හරි යට පදනම් ටික දීලා තිනවා වැටුප් බෙදන්න පුළුවන් මොකෙන්ද කියලා බලන්න ඕනේ. හරි තේරෙනවද? අන්න දිනවා හොඳ. සේවක සංඛ්‍යාවට දීලා තියෙනවා. සේවක සංඛ්‍යාවට දීලා තියෙනවා. එහෙනම් සේවක සංඛ්‍යාව මත විභජනය කරනවා. තියෙන 25යි 75යි ඒක සුළු කරාම වෙනවා 1ට 3ට ගන්න පුළුවන් 1ට 3 240. තව එකක් කියන්න. දැන් අපි මෙතන මේ ගාන අනුව මේ ගබඩා සේවකයන්ට කියලා වෙනම වැටුප් දීලා දිනවනේ. දැන් අපි හදිසියෙ හිතන්න සේවක සංඛ්‍යාව 25යි 75යි මේ ගබඩා එකක් කීයක් හරි තිබ්බ කියලා. ඒ ගබඩා එකට බෙදා හරින්න යන්න එපා. අපි අරකේ යටතම වැටුප් ටික බෙදලානේ තියෙන්නේ. හරිද? වැටුප් ටික බෙදලා තිබුණේ. සමහර විට මෙහෙම තියෙන්න පුළුවන්. හරිද? මෙතන තිබුණා ආරක්ෂක අංශයේ වැටුප් මේකට තනියෙන් දීලා සුපරීක්ෂක වැටුප් තුනටම දුන්නා අන්න තුනට බෙදා හරින්න. මෙතන තියෙන දෙකයි නේද? දෙකට බෙදා හරින්න. තේරෙනවනේ? ඒක එකට තුනට බෙදුවම එකක් කියන්නේ 60යි මේකට 180යි. හරිද? හරිද? මොනවාරි ප්‍රශ්න තියෙනවද? දැන් මේ ගාන දුන්නු කියන්නේ මම කලින් පැහැදිලි කරා. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා කුලි. කුලි ගබඩාවද සහිතව කර්මාන්තශාලා ගොඩනැගිල්ලට කුලි තියෙනවා. යට දින පරිපාලන කොටට. පරිපාලන කොටට ගිහලා අතර දානවා. මේ නිෂ්පාදන ඕන පිළිවෙලක් නේ. ඒක අතරන්නේ. එහෙනම් කුලි කීයද ඔක්කොම 680ක්. කුලි බෙදන්න පුළුවන් මොන අනුව බෙදන්න කුලි භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය කීයද තියෙන්නේ? 15යි 4යි. ඒක සුළු කරන්න පුළුවන්. බිඳු ටික අපිටයි කවන්න පුළුවන් 15යි 15ට 4 කීයද 680නේ 680 15 කරලා දෙන්න 300යි 80 හරිද? තාගක් කියන දැන් අපි මේ බෙදලා යනවා උඩ මේක යන්ත්‍ර නිමෙවුම් තියෙන වෙනම යට විභජන පදනම මාරු කළොත් තිබ්බොත් ඒ වගේ නම් සලිගුණක් තියෙනවා. මොකද මේකේ තිබ්බ නිමෙවුම් යන්ත්‍ර කියලා. හරිද? එන්නේ ඒවා බලා ගන්න. හරිද? අන්න ඒවා මිනිත්ෙන් ඉන්න ඕනේ ගණන් කරලා. හැමදේම ගන්න. ඊට පස්සේ තියෙනවා යන්ත්‍ර ෂෙයා තියෙනවා. යන්ත්‍ර ෂෙයා මොකක්ද උපයෝග කරනවා? අනේ යන්ත්‍ර පිළිවෙල තියෙනවා. අනේ යන්ත්‍ර පිළිවෙල. කීයද? 750යි 250යි බෙදන්න පුළුවන් 3ට 1 සුළු කරගෙන හොඳ සුළු කරගෙන
සුළු කරන යන්ත්‍රය 100යි. එහෙනම් ඒක 3ක් කියලා 75යි 2 කියලා 25. මේකට නෑ. නෑ යන්ත්‍ර පිළිවෙලක් නෑ. යන්ත්‍ර නෑනේ අපිට සාමාන්‍ය නේ. ඊට පස්සේ විදුලිය ගබඩාවද සහිත කර්මශාලාවේ ගොඩනැගිලි විදුලියයි පරිපාලන කොට කියලා පරිපාලන පිට ආදාන නැහැ මෙතන. හරි නිෂ්පාදනය ඉන්නේ. හරි 400 විදුලිය වලින් පුළුවන් අන්න විදුලියම කියලා යටින්ම දිනවා කිලෝවොට් පැයක් දීලා දිනවා 12.7යි ඒකත් කිලෝවොට් පැය කියලා ලියන්න සුළු කරාම එන්නේ 12.7යි කායේ ඉතින් යාට සුළු කරන්න බෑ 12.7යි 12.7යි තුර ආර්සි 12.7න් බෙදුවොත් කීයද එන්නේ හා ඔබ බෙදලා කියා දුන්නා ආර්සි 240යි 240යි 140යි 20යි 20යි ඊට පස්සේ යන්ත්‍ර රක්ෂණය කීයද 80යි යන්ත්‍ර රක්ෂණයත් මම පුළුවන් මොකක්ද ඒක උඩිම යන්ත්‍ර පිළිවෙලට තුනට එක අනුපාතයෙන් බෙදන්න තුනට එතකොට වෙනම 60යි 20යි ඊට පස්සේ ඉන්නවා යන්ත්‍ර අලුත් වැඩියා නියම විස්තර යන්ත්‍ර අලුත් වැඩියා බලන්නේ යන්ත්‍ර පිළිවෙලයි බ්‍රේජන පාදනම යන්ත්‍ර පිළිවෙල තුනට එක කීයද යන්ත්‍ර අලුත් වැඩියා 200යි තුනට එක නම් 150යි 50 නෑ ඊට පස්සේ ගබඩාවල සහිත කර්මාන්තශාලා ගොඩනැගිලි නඩත්තු දිනවා යට පරිපාලන අයින් කරා හරිද නඩත්තු කීයද 340යි නඩත්තු පුළුවන් මොනවාද මේකේ තියෙන අනුව ගැළපෙන මේක තෝරන්න පුළුවන් භූමි ප්‍රමාණය 15ට 4 හරි 15ට 340 බෙදුවම එනවා 150යි 40 ඊට පස්සේ ආයි පොදු කාර්ය පිළිවෙල තියෙනවා වෙලත් අපිට අතිරේක තොරතුරක් නැහැ අන්න පොදු කාර්ය පිළිවෙල පාදමික විභජනය කරා අන්න දෙක මෙතන නිකන් හරි කාර්ය කියන ඉන්න හරි දාන අතර එච්චර චතුර අංකරි වෙලද වාසුරු හරි අනිත් කටිය හදන්න ඒක ලේසියි හරි විභජනයේ පදනම් ටික මේක හොයා ගන්න බැරිද අන්න මම දැම්ම ෆොටෝ එක එන්න ඒකේ තියෙන විදිහේ පදනම් ටික ඒක කඩපාඩම් කරනවා හරි ඒක සුපිරිද කරගෙන යන්න ඊට පස්සේ මේක එකතු ගන්න පහලට 2190 එකතු වේ දුව මේකේ යන්ත්‍රයේ 1035යි මේකේ 865යි ගබඩාවේ 290යි ඊට පස්සේ ද්විතීයික විභජනය කරන්නේ කොහොමද කියලා දීලා තියෙනවා මෙහෙම එක්ක තියෙනවා ද්විතීයික විභජනය सेवा डिपार्टमेंट पिरिवेल निष्पादन डिपार्टमेंट विभजනය කිරීම නැත්නම් ද්විතීයික විභජනය කියන්නේ. ඒතුළු කරන්නේ 290 අඩු කරා බෙදන්න කියලා අරගෙන මේකේ තියෙන පොදු කාර්ය පිළිවෙල යම් සම බෙදන්න. සම බෙදනවා. එකට එක අනුපාතයට බෙදනවා 290 බෙදනවා එකට අනුපාතයේ 145ක් මේ 145 ගානේ බෙදනවා.
හරි කේස් බලන්න. හරි. දැන් ඊට පස්සේ ආයෙත් බලන්න එකතු කරනවා. මෙතන 2190ම තමයි. මෙතන බිඳුවයි මොකුත් නැහැ. මෙතන 1180යි. අර කියනවා 1010. ඕක හරිය කටියක් දාන්න උදේට එක. උත්තර ගන්න හරිය කටිය. ජමුටි කර මොකද්ද මේ මැෂින් එකේ හරියට කියන්නේ අවුලක්ද? ජමුටිගේ මීටේ හරිය මේ සුපිරි ගන්න පුළුවන් වැඩේ. හරි. මේක අනිවාර්යයෙන් කියන ගානක් නේ. ලකුණු ටික දිනව දැක්කනේ. ඔයාලට පුළුවන්. හරි. ඊට පස්සේ අහලා තියෙන්නේ මොකද්ද? යන්ත්‍ර නිමෙවුම් මධ්‍යස්ථාන දෙක සඳහා නිෂ්පාදන පොදුකාරීත්වය අන්තර්ගාන අනුපාත. හරි. අන්තර්ගාන අනුපාතය අහන්න. හරිද? එක යන්ත්‍ර පොදුකාරීත්වය 1180යි. හරිද? යන්ත්‍ර මධ්‍යස්ථාන යන්ත්‍ර පැය මතද? යන්ත්‍ර පැය දිනවා. ඒක අදාළ කියන්නේ යන්ත්‍රයක යන්ත්‍රයක් ගත්ත 20000යි. 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 20000න් බෙදනවද මේ? හරිද? 20000න් බෙදුවම. හරිද? කවුද කියන්නේ? සුහද කියන්නේ හරිද? 20000න් බෙදුවම හරිද? හරි සර්. දැන් බෙදුවම හරියද කොහොමද? 20000න් බෙදන්න බෑ. බිංදු ගණන් මතක තියාගන්න බෑ. අපි මෙතෙන්ද ගත්තේ කොහොමද උඩට? මේ උඩට ගත්තේ උඩේ කියන බිංදු තුන කපල තමයි තියෙන්නේ. හරිද? යට අතරේක තොරතුරු දීද්දී අපි ගන්නකොට බිංදු තුන නැතුව තමයි. නැත්තම් මේ කියන්නේ දශම ගන්න. හරිද? ඒක නිසා බිංදු ගැන කලින් මතක් වෙන්න. කොච්චර ගන්නද? මේකත් කියලා කියොත් ඉතින් බිංදු එහෙනම් 20ෙන් බෙදන්නේ. 20ෙන් බෙද වෙනවා 50 රුපියල් 59. 59. ඊට පස්සේ තියෙනවා නිමෙවුම් බෙදන්න කියන්නේ කියලා මොකෙන්ද තියෙන්නේ? නිමෙවුම් බෙදන්නේ ශ්‍රම පැය. මේක එකතු වෙනවා 1010යි පොදුකාරීත්වයේ ශ්‍රම පැය දීලා තියෙනවා. සිජ්ජු ශ්‍රම පැය 1010යි. 1010 නෙමෙයි දාන්නේ 10. 10. ඒක අපිට එනවා රුපියල් 101යි. පොඩි දේවල් අපිට මිස් වෙනවා. හරි. එන්නේ ඒව මතක තියාගන්න. එතන හරි කවුද ඉන්නද කොහමද? කොටද? අනිත් අය බලන්න බින්දු ගැන පොඩ්ඩක් අවුල් වෙන්නේ නැති. හරි. ඒක බලලා කියනවා ගන්න. සුපිරි. හරි. ඔන්න හරිනේ දෙක හරි. හරි. ඊට පස්සේ ඒ වර්ගයේ උළු කැටයක් නිෂ්පාදන පිරිවැය අහනවා. ඒ වර්ගයේ උළු කැටයක් නිෂ්පාදන පිරිවැය. එතන වෙනව නේද? වෙනව නේද? වෙනවන කවුරු කියන්නේ? වෙනවද? සිකෝල. මෙච්චර වෙනවද? ඔව් සර්. ඒ වර්ගයේ හරිද? මේකේ හරිද? ඊළඟට ඒ වර්ගයේ උළු කැටයක් පෑදීම සඳහා යන්ත්‍ර සහ නිමවුම් මධ්‍යස්ථාන පිළිවෙලේ යන්ත්‍ර 4යි ශ්‍රම පැය 2යි ගන්න. ඒ පොදුකාරී පිළිවෙල ගන්න. යට දිගට දිනවා සිජු ශ්‍රමය 162යි සහ 100ක් අස්තිමේතු කරලා. සිජු ශ්‍රමයයි සිජු අමුද්‍රව්‍ය එකයි. සිජු අමුද්‍රව්‍ය කියද්දී දිනවද 162යි. එකට 162යි කියලා ගාන මිල දිනවා. බලන්න දෙකුත් දෙනවද? ඊට පස්සේ සිජු ශ්‍රමය කීයද දෙනවද? 100ක්. බලන්න දෙන්නේ. ඒව ගන්න පුළුවන් වෙනවද? ඒව ගන්න පුළුවන්. ඒක මුකුත් කරන්න දෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ පොදුකාර්ය පිළිවෙල. පොදුකාර්ය පිළිවෙල වන්නේ අන්න මේ කියලා දිනවා. ඒ වර්ගය උල් කරගෙන යන්ත්‍ර සහ නිමවුම් වල යන්ත්‍ර වලට පැය 4යි නු. හරිද? යන්ත්‍ර වලට පැය 4යි නිමවුම් එකට පැය 2යි. පැය 2යි. නිමවුම් එකට. එහෙනම් ඒක අපි පැයක හොයාගත්තනේ පැයක
පැයක යන්ත්‍රය කියලා ගත්ත 59 කියලා හතර වැඩි කරන 59 නිමම් මෙතනට 101යි කියලා ඒක වැඩි දෙක වැඩි කරනවා 101යි උත්තරේ හතර වැඩි කිරීම 59 ඇවිල්ලා 236යි 236යි දෙක වැඩි කිරීම 202යි හරි ඔය දෙකේ එකතුව ගන්න එනවා ඔය ඔක්කොගේ මේ දෙකේ එකතුවයි මේකේ එකතුවයි ඔක්කොම එනවා රුපියල් 700 මේ නිෂ්පාදන පිළිලය එක කර ඔතන දැන් හද 700 අත්ගටේකෝ චතුරල ඉතින් හොඳ නෝමයන් දුන්න හරි තව එකක් කියන්නම්කෝ මම ඔයාලට දැන් මේක කිව්වා A සහ B වර්ගයේ උළු වර්ග දෙකක් මෙම ආයතනයේ නිපදවනු ලබයි. A සහ B වර්ගයේ උළු කැට දෙකක්. හරිද? දැන් මේ අපි හිතුවේ A කියන්නේ බය වෙන්න එපා. මොකුත් බය වෙන්න දෙයක් නැහැ. අවුලක් නැහැ. ඒ වගේම දැන් ගාන කීයයි? හරිද? දැන් අපි හිතමුකෝ A B දෙකේම හොයන්න කිව්වා කියලා. දැන් A එකට දීලා දෙනවා මෙන්න මෙච්චර පැය ගණනක් යනවා කියලා. හරිද? පැය ගණනක් යනවා කියලා. දැන් ගාන AB දෙකම හදන්න B එකක් දෙනවා. මෙන්න මෙච්චර පැය ගණනක් යනවා කියලා. එතකොට තියෙන්නේ මේ විදිහටම තමයි A එකට හැදුවා B එකට A කියන පැය ගණනට හැදුවා. වෙනම මේ පිළිවෙල සියු පිළිවෙල දුන්නොත් ඒක වෙනම ගන්න. ඒක ඉතල කිසියක් නෙමෙයි. හරි? දෙකම පිළිවෙල. මේ A එකේ දිනවා 4යි 2යි කියලා අරගෙත් දෙයි. නිකන් 3යි 2යි වගේ මොකක් කර දෙයි. ඉන්නේ ඉතල වැඩි කරන්නේ. ඔන්න ගන්න ලකුණු 10ක්. ලකුණු 10ක් ගත්තේ කට්ටිය හිටියනේ. කොහොමද ගේම? ඇම්බස් යන්නම අපි ගේම ගන්න ඕනද? පොඩි පොඩි අතු වලන්නේ නැහැ. කවුන්සල් එකක් ගන්න අනිත් සබ්ජෙක්ට් එකක් බලා ගන්න ඕනේ. ඒ කවුන්සල් එක ගන්න. තව ගණන් 3ක් තියෙනවනේ. හරිද? මම කියන්නේ හරිද? හරිද? තව ගණන් 3ක් තියෙනවා. හරිද? ලබන සතියේ ඒ ගණන් 3 කරන්නද හරිද නැත්නම් දැන් 2019 කරලා අනිත් දෙක ගෙදර ඉඳන් හදන්න දෙන්නද කවුද කියන්නේ කී චතුර මොකද කියන්නේ අර මෙහෙම කියන්නකෝ හරි හොඳයි 2019 දැන් හදලා ගෙදර ඉඳන් අරක හදන්න කියන කට්ටිය දැන් දාන්න අතර ඊට පස්සේ දාන්න දැන් 2019 හදලා මේ ගෙදර ඉඳන් අනිත් ගණන් දෙක හදන්න කියලා නැත්නම් එහෙම කියන කට්ටියට දාන්න නැත්නම් ලබන සතියේ කියන්නේ සිකුරාදා ඉතුරු ගණන් තුනම හදන්න දාගමුද ඒකට කැමති අය දැන් අතලා දෙකම කැමති කට්ටිය ඉන්නවද දෙකම කැමති නැති කට්ටිය ඉන්නවනේ ලබන සතියේ 20යි 21යි 20යි 19යි 20යි 19යි 18යි හැදුවේ නේද කැමතිද කට්ටිය කැමතිනේ